උණුබන පළවෙනි උදාහරණය සුමට තලයක් මත තබා ඇති කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් සහිත වස්තුවක් මත නිව්ටන් 4ක බලයක් මීටර් 10ක දුරක් යොදා අතහරි අවසාන අවස්ථාවේ කිලෝග්‍රෑම් 5 ස්කන්ධයේ ප්‍රවේගය කුමක්ද? දැන් ඔයාලා ඉස්සෙල්ලාම මේ ගාන හදන්න ඕන. හදලා ඉවරලා මේ සාකච්ඡාවත් එක්ක එක තියෙන මම ඉතින් සාමාන්‍යයෙන් ඕනම ගානක් හදනකොට මම ඔයාලට කියලා තියෙනවා රූප සරහනක් අදගන්න. ඉතින් මේකත් පොඩි ගානක් මම රූප සරහනක් අඳිනවා වෙනවා. 5 කිලෝග්‍රෑම් මෙයාට තියෙනවා. මෙතෙන්ට 5 කිලෝග්‍රෑම්. ගානේ කියනවා මේ වැඩේ කරනකොට මෙයා ඉන්නේ සුවට තලයක් මත කියලා. ඒ කියන්නේ ඝර්ෂණ බලය එහෙම නෑ මෙයාට. හරි? තියෙන එකම බලය තමයි 4 නිව්ටන් කියලා අපි පිටින් දීලා තියෙන බලය 4 නිව්ටන්. එතකොට මෙයා චලනය වෙලා තියෙන දුර අපිට දීලා තියෙනවා ගානේ. මෙතන ඉඳලා මෙතෙන්ට කීයයි කියලාද? 10යි මීටර් කියලා. හරි? දැන් එහෙනම් බලයක් දාලා වස්තුවක් චලනය කරලා තියෙනවා බලයේ දිහාවට. එහෙනම් වස්තුව මත කාර්යයක් කරලා තියෙනවද නැද්ද? කරලා තියෙනවා. ඉතින් මුද මේ ගණන් හදනකොට ඉතාම වැදගත් දෙයක් තමයි ඔයගොල්ලෝ ඉස්සල්ලාම සාපේක්ෂ විභව ශූන්‍ය මට්ටම කියන එක හදා ගන්න ඕනේ. මම ඉතින් දානවා මේක තමයි මම මෙහෙම ලිව්වට ඔයගොල්ලෝ හරියට ලියන්න ඕන සාපේක්ෂ විභව ශූන්‍ය මට්ටම කියලා. හරි? ඔයගොල්ලෝ හරියට මේක ලියන්න ඕන සාපේක්ෂ විභව ශූන්‍ය මට්ටම. ඉතින් මේවා රූප සටහනක දාපුවම ආයතනයෙන් කියන දෙයක් නෑ එතකොට. එහෙනම් දැන් මේ පද්ධතියට අපි දාන්න යන්නේ ශක්ති සංස්කෘතිය නේ. යාන්ත්‍රික ශක්ති සංස්කෘතිය දාන්න පුළුවන්. උත්සාහන ක්ෂේත්‍රයේ පිටට බල මේ ශක්තිය උහුමාරු කරලා නැහැ. දැන් ඝර්ෂණ බලයක් වගේ තිබ්බනම් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තාපයේ විදිහට ශක්තිය හානි කරගන්නේද කියලා. එහෙම වුණා නම් යාන්ත්‍රික ශක්ති සංස්කෘතිය දාන්න බෑනේ. තාපයත් එකට එනවනේ. තාපේ එන්නේ ලඝු ශක්ති සංස්කෘතිය. තේරුණා නේද? යාන්ත්‍රික ශක්ති සංස්කෘතිය තිබ්බේ මොනවද? චාලක ශක්තිය, විභව ශක්තිය සහ කාර්යයන් විතරයි. හරි? මේක ඒ ගණයට දාලා ඒ ගණ එකක්. ඒ කියන්නේ යාන්ත්‍රික ශක්තිය ගණයට වැඩෙන එකක්. හරි. සුමට තලයක් තියෙනවා. රයිට්. අපි බලමු. දැන් මේ ගාන හදන්න යනකොට අපිට කරන්න දෙන්නේ මොකක්ද කියන්නේ? මේකෙදි කාර්යයක් කරලා තියෙනවා මේ වස්තුව මත. ඒ කරන ලද කාර්ය නිසා මේ වස්තුව චලනය වෙන්න පටන් ගන්න තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා එයා කරපු කාර්යය අතහැරලා දාලා තියෙනවා. එහෙනම් කරන ලද මුළු කාර්ය ප්‍රමාණයම පිට කාටවත් දුන්නෙත් නැත්නම් කවුරු ගාවද තියෙන්නේ? මෙයා ගාවනේ. එහෙම නේද? සියලුම මේ කරන ලද කාර්ය මේ 5 කිලෝග්‍රෑම් ගාව තමයි තියෙන්නේ. එනේදී කරලා දෙන්නේ මොකක්ද? කරන ලද කාර්ය ප්‍රමාණය අවසානයේ මෙයාගේ ශක්තියට සමාන කරා නම් හරි. ආරම්භයේ නිශ්චලව තිබ්බේ. හරි? හරි. එහෙනම් ඔන්න පටන් ගන්නවා ගාන හදන්න. එහෙනම් මෙයා ආරම්භයේ නිශ්චලව හිටියේ බිඳුවයි. අවසානයේ මෙයා v වේගයෙන් යනවා කියලා අපි හිතුවොත් එහෙනම් පළවෙනි අවස්ථාවටයි දෙවෙනි අවස්ථාවටයි ශක්ති සංස්කෘතියෙන් සමීකරණ දාන්න පුළුවන්. ඕනනම් කෙනෙක්ට ජල සමීකරණ දාලා හදන්නත් පුළුවන්. ඒක නෙමෙයි මෙතනදී අපේක්ෂා කරන්නේ. හරි. එහෙනම් පළවෙනි අවස්ථාවේ මුළු ශක්තිය එක අවස්ථාවේ මුළු ශක්තිය සමාන වෙන්න ඕන දෙක අවස්ථාවේ මුළු ශක්තියට. හරි. එක අවස්ථාවේ මුළු ශක්තිය කියලා කියන්නේ කීයද කියන්නේ? එක අවස්ථාවේ මුළු ශක්තිය කියන්නේ බිඳුවයි. චාලක ශක්තියක් නැහැ. සාපේක්ෂ විභව ශූන්‍යයේ ඉන්නේ නම් විභව ශක්තියකුත් නැහැ. බිඳුව ධන බිඳුවයි. හැබැයි එක අවස්ථාවේදී නිව්ටන් 4ක කාර්යයක් කරන්න පටන් ගන්නවා. ඒක දෙක අවස්ථාවට ඇවිල්ලා තමයි ඉවර වෙන්නේ. එහෙනම් එකේ ඉඳන් දෙකට එනකම් එයා කරන කාර්ය ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් ඒ කරන ලද කාර්ය ප්‍රමාණය පළවෙනි අවස්ථාවේ දෙක අවස්ථාවට කලින් තිබිච්ච කලින් හම්බෙච්ච කාර්ය ප්‍රමාණයක්. එහෙනම් ඒක දාන්න ඕන එක අවස්ථාවේ මුළු ශක්තියට. එහෙනම් එක අවස්ථාවේ මුළු ශක්තිය ලියන්න පුළුවන් 4 වැඩි කිරීම ගමන් කරපු දුර 10යි. ඔබ සමාන වෙන්න ඕන දෙක අවස්ථාවේ මුළු ශක්තිය බලන්න විභව ශූන්‍ය මට්ටමේ ඉන්නේ. මෙයා වෙන මොකටවත් ශක්තිය වැය කරලා නැහැ. එහෙනම් එයාගේ ශක්තිය ලියන්න පුළුවන් භාගයයි ස්කන්ධය කියලා කියන්නේ 5යි v වර්ග කියලා. විභව ශක්තිය බිඳුවයි. හරි? එහෙනම් ඔන්න ඔක තමයි දාන්න ඕන සුමේ කියලා. ඉතින් අපි නොදන්න එකම පදේ v වර්ගය. ඉතින් මේක ඕලෙවල් කාලෙත් කරලා ඇති. හරි? ඒ නිසා දැන් මට වෙන වෙන ගණන් හදන්න නැතුව ඕලෙවල් ගණන් කියලා. හරි? මේවා හදන්න මෙතන ඉඳලා වැඩි කරන්න පටන් ගන්න. හරි? එතකොට මේක බලන්න සුළු කරපුවාම 40 42 වැඩි කරපුවාම 80යි 85 බෙදපුවාම 16යි
v වර්ගය කියන කෙනා කෙලින් වෙනවා 16යි කියලා v වල උත්තරේ ගන්න පුළුවන් තප්පරයට මීටර් 4යි කියලා. පැහැදිලිද? ඔන්න පළවෙනි. බලන්න දෙවෙනි උදාහරණයේ තියෙන්නේ ඔන්න ඔය වගේ රූපයක් දින නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරන 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සුමට තලයක් දිගේ ගමන් කරයි නම් v සහ u වල අගය සොයන්න කියනවා. ඉතින් මේකත් අර විදිහම ගණනක් පුතේ මේක මම ආය අදින්න යන්නේ මේ රූප සටහන තියෙන හින්දා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ගණනක් මේ වගේ එකක් හම්බුනහම රූප සටහනක් ඇඳ ගන්න ඕනේ. ඒ රූප සටහන දාගන්න. එහෙනම් පළවෙනි වැඩේ තමයි සාපේක්ෂ විභව ශූන්‍ය මට්ටම අකුණු කරගන්න එක. මම ලියනවා සාපේක්ෂ විභව ශූන්‍ය මට්ටම කියලා. හරි? මේක තමයි සාපේක්ෂ විභව ශූන්‍ය මට්ටම. එහෙනම් මේ බලන්නකෝ ආරම්භක අවස්ථාවේ මේ වස්තුව මෙතන ඉන්නේ. හැබැයි ගමනේ එක් අවස්ථාවක් තමයි මෙතන. ඒක නිසා මම මේ අවස්ථාව දාන්නම් පළවෙනි අවස්ථාව. මේක දෙවෙනි අවස්ථාව, මේක තුන්වෙනි අවස්ථාව කියලා. මේක තුන. එතකොට අපිට කරන්න තියෙන්නේ අත්‍තරම ශක්ති සංස්කෘතියේ නියමයේ දාන එක. එහෙනම් අපි දානවා පළවෙනියටම 1 හා 2 අවස්ථාවට ශක්ති සංස්කෘති නියමයේ. හරි? මේවා අනිවාර්යයෙන් ලියන්න ඕනේ. ශක්ති සංස්කෘති නියමයේ. හරි? පළවෙනි අවස්ථාවේ අපි ලියනවා ශක්ති සංස්කෘති නියමයේ භාවිත කරලා බලන්න. එයාට චාලක ශක්තියක් තිබෙන්නේ නැහැ. ඒක නිසා බිඳුවයි චාලක ශක්තිය. ඕන ඉස්සෙල්ලා සමීකරණයක් විදිහට ලියලා හිටියක් කමන්නේ. මම ඒක අනුමත කරන්නේ නැහැ. ශක්ති සංස්කෘති නියමයෙන් කියලා අපිට එකපාර ලියන්න පුළුවන්. මෙතෙන්දී අපි ලියනවා මෙයාගේ ශක්තිය කෙලින්ම අපිට ලියන්න පුළුවන් mgh කියලා. m කියලා කියන්නේ 2යි, g කියන්නේ 10යි, h කියලා කියන්නේ මෙතන ඉඳලා මෙතෙන් තියෙන උස 20යි. ඔන්න ධන. චාලක ශක්තියක් ආරම්භයේ තිබෙන්නේ බිඳුවයි. වෙන මොකුත් ශක්ති නැහැ. කාර්යයන් මොකුත් කරලත් නැහැ පළවෙනි අවස්ථාවේ. ඉතින් දෙවෙනි අවස්ථාවට එනකොට එකෙන් දෙකට එනකොට මොකුත් කාර්යයන් මෙයා මත කරලා නැහැ. එහෙනම් කෙලින්ම දෙවෙනි අවස්ථාවේ ශක්තිය ලියුවේ. දෙවෙනි අවස්ථාවේ මෙයා වැටලා තියෙන්නේ සාපේක්ෂ විභව ශූන්‍ය මට්ටමට. හරි. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් ටිකක් කල්පනා කරොත් එහෙම මම හැම වෙලේම කිව්ව විභව ශූන්‍ය මට්ටමේ ඉඳලා මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයට උස තමයි අපි h විදිහට ලකුණු කරන්න ඕන කියලා. ඉතින් දැන් මේකේ h කියලා දීලා තියෙන කීයද කියන්නේ? 20 මීටර නේද? ඒ 20 මීටර කියලා දීලා තියෙන්නේ මෙන්න මේ වස්තුවේ යට කෙළවරට තමයි උස දීලා තියෙන විභව ශූන්‍ය ඉඳලා. එහෙනම් ගානේ සඳහන් කරලා නැත්තම් ඇත්තටම මේ උස කීයද කියලා මම ඒක නිකන් දාන්නම්කො මේ උස අපි සඳහන් කරලා නැත්තම් x කියන්නේ කීයද කියලා ඒක අපි සලකන්නේ නැහැ. අපි හිතනවා මේ 2 කිලෝග්‍රෑම් කියන්නේ ලක්ෂීය ස්කන්ධයක් කියලා. එහෙම ලක්ෂීය ස්කන්ධයක් වුණොත් මේ ස්කන්ධය මෙතනමයි තියෙන්නේ. එහෙනම් විභව ශූන්‍ය ඉඳලා තියෙන උස හරි. හරි. එහෙම නැතුව හිතන්නකෝ x කියලා කියන අපිට දීලා තියෙනවා 0.5 මීටර වගේ එකක්. එහෙනම් මට කියන්න h කියලා ගන්න කීයද? 20 නෙවෙයි 20 ධන මේ 0.5. 0.5 නෙවෙයි. මේ ගුරුත්ව කේන්ද්‍රයට තමයි 0.5න් භාගය. ඒ කියන්නේ 0.25. පැහැදිලි නේද? හරි. එතකොට 20.25 කියලා තමයි ඒ වගේ අවස්ථාවක් වුණා. يعني ඉතින් මේක එහෙම දීලා නැහැ. ඒක නිසා අපි හිතනවා ලක්ෂීය ස්කන්ධයක් කියලා. හරි. එතකොට මෙතෙන්ට ආවම ඒ ප්‍රශ්නේ නැහැ. ඒත් අර උසම මේකෙත් තියෙනවනේ. හරි. මෙතනත් ඒ උසම තියෙනවා. මෙතනත් ඒ වගේ උසම තියෙනවා. ඒ හින්දා ලොකු බලපෑමක් එන්නේ නැහැ. ඇත්තටම මේ ගාන හදනකොට. හැබැයි ගානේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා නම් මෙයා මේ වගේ උසක ඉන්නේ. මේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මිනිහෙක් හිටගෙන හිටිය ආරම්භයේ. හරි. හිටගෙන ඉඳලා රූටගෙන තමයි මෙතෙන්ට එන්නේ. දැන් මට කියනවා හිටගෙන ඉන්නකොට ගුරුත්ව කේන්ද්‍රය මේ හරියද? බඩ හරිය විතර තියෙන්නේ. රූටගෙන ඉන්නකොට ගුරුත්ව කේන්ද්‍රය. රූටගෙන ඉන්නකොට ගුරුත්ව කේන්ද්‍රය තියෙන හරියටම මේ තලයේදී. හරි. අන්න එතකොට පොඩි අවුලක් තියෙනවා. ඒවා ගැන හිතලා හදන්න ඕන. හරි. අපි බලමු ගණන් හදන්න. හරි. දැනට මෙච්චරයි. එහෙනම් ඔන්න මෙතෙන් එනකොට මෙයාගේ ආරම්භක අවස්ථාවේ විභව ශක්තියක් තිබ්බ චාලක ශක්තියක් තිබෙන්නේ වෙන කාර්යයක් මොකුත් කරලා නැහැ. එහෙනම් දෙවෙනි අවස්ථාවේ ශක්තියට කෙලින්ම දාන්න පුළුවන්. දෙවෙනි අවස්ථාවේ විභව ශක්තිය බිඳුවයි. ධන. චාලක ශක්තියක් තියෙනවා භාගයයි m කියලා කියන්නේ 2යි v වර්ගය. ඉතින් පුතේ සුළු කරපුවහම බලන්න දෙකට දෙකක් සුළු වෙනවා. මෙතනින් එනවා දෙවරක් 4 දෙවරක් 20 40යි 44ක් 10යි 400යි v වර්ගය කියන්නේ 400යි කියලා. v වලගේ අපිට ගන්න පුළුවන්
තප්පරයට මීටර 20යි කියලා. ඔන්න විගලගේ. හරි. ඒ වගේම අපිට පුළුවන් ඊගාව අවස්ථාවටත් යන්න මේ u කියන කෙනා. එහෙනම් u කියන කෙනා හොයන්න දැන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් 2ටයි 3ටයි තමයි දාන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. ඔයගොල්ලෝ පළවෙනි අවස්ථාවේ මුළු ශක්තිය දන්නවා නම් කෙලින්ම ඒකටම ආදේශ කරන්න. 1යි 3යි සලකන්න පුළුවන්. කාට හරි කිසිම තහනමක් නැහැ 2යි 3යි සලකන්න. තේරෙනවද? මම ඉතින් එක කලින් අවස්ථාවේ ඉඳලා තියෙන හින්දා ඊගාව අවස්ථාව දන්නවා. 1 හා 3 අවස්ථාවට ශක්ති සංස්කෘති නියම. ඔයගොල්ලෝ ලියන්න ඕනේ. හරි. පළවෙනි අවස්ථාවේ මේකමයි. ආය අමුතු ගීතයේ දෙන්න දෙයක් නැහැ. 10 වතාවක් 20. හරි. ධන බිංදු සමාන. දෙවෙනි අවස්ථාව මෙතෙන්ට ආවම එතෙන්දි විභව ශක්තියකුත් තියෙනවා චාලක ශක්තියකුත් තියෙනවා. විභව ශක්තිය අපිට කෙලින්ම ලියන්න පුළුවන් විභව ශූන්‍ය ඉඳලා මීටර 15ක් සිං. එහෙනම් m කියලා කියන්නේ 2යි 15යි h කියන්නේ g කියන්නේ mgh. දැන් මෙයාගේ චාලක ශක්තිය ලියන්න පුළුවන් භාගයයි m කියලා කියන්නේ 2යි u වර්ගය. ඉතින් මේක සුළු කරන්න තියෙනවා. බලන්න මේ පැත්ත 400මයි මේක සුළු කරපුවම 300යි කියලා එනවා. ඒක මේ පැත්තට එනකොට ඍණ 300යි. ඒ කියන්නේ u වර්ග කියලා කියන්නේ 100යි කියලා නේද? මේ පැත්තේ 400යි මේක 300යි. එහෙනම් u වර්ග කියන්නේ 100යි. හරි ඒක. අවුලගෙන ලියන්න මේක 400යි 400 මෙතන 300යි ඍණ 300යි. එතකොට එනවා u වර්ග සඳහා ප්‍රකාශය. u වර්ග කියන්නේ ඒ කියන්නේ u වර්ග කියන්නේ 100යි. එහෙනම් u වර්ගය පිළිගන්න ලියන්න පුළුවන් තප්පරයට මීටර 10යි. හරි. p වල සහ u වල ගහන්නේ ඉතින් ඔය විදිහට තමයි හදන්නේ. හරි. හරි පුතේ. මෙන්න තුන්වෙනි උදාහරණය. මේක ලියා ගන්න ඉස්සෙල්ලාම ධෘණීයතය 1.8 කිලෝ නිව්ටන් මීටරයට වන දුන්නක් මත කිලෝග්‍රෑම් 2ක් වන ස්කන්ධයක් තබා ඇත්තේ දුන්නේහි ස්වභාවික පිහිටීමේ සිට 0.5 මීටර දුරක් හකුලාය. දුන්න නිදහස් කළ විට වස්තුව DE කොටස තුලදී හැර අනෙක් සියලුම ස්ථානවලදී සුමට මාර්ගයක ගමන් කරයි. වස්තුව E හිදී නිසල වන්නේ D සිට මීටර 100ක් ගමන් කිරීමෙන් අනතුරුව වේ. පළවෙනි ප්‍රශ්නේ අහනවා B හිදී ප්‍රවේගය ඊට පස්සේ C වලදී තප්පරයට මීටර 20ක ප්‍රවේගයෙන් ගමන් කරයි නම් C වල උස අහනවා. DE අතර ක්‍රියා කරන ප්‍රතිරෝධී බලය කුමක්ද කියලා අහනවා. DE අතර ක්‍රියා කරන ප්‍රතිරෝධී බලය ගණනය කරන්න කියලා කියනවා. ඊට පස්සේ DE අතර වස්තුව හා පෘෂ්ඨය අතර ගතික ඝර්ෂණ සංවරකය හොයන්න කියලා තියෙනවා. ගාන. හරි. අපි හදන්න පටන් ගමු. මේකත් අර සුපුරුදු විදිහමයි. හරි. ඉස්සෙල්ලාම අපි දාන්න ඕන සාපේක්ෂ විභව ශූන්‍ය මොකක්ද කියලා. ඉතින් අපි සාපේක්ෂ විභව ශූන්‍ය මේකනේ. එහෙනම් දානවා සාපේක්ෂ විභව ශූන්‍ය මට්ටම කියලා. සාපේක්ෂ විභව ශූන්‍ය මට්ටම. හරි. එහෙනම් අපිට ගන්න තියෙන්නේ A වල ඉඳලා B දක්වා චලිතය සලකලා පළවෙනිට මාන්නේ B වලදී ප්‍රවේගය අපි දන්නේ B වලදී මම හිතනවා යන ප්‍රවේගය v කියලා 2 කිලෝග්‍රෑම්. මෙතෙන්දී යන ප්‍රවේගය දීලා තියෙනවා 20යි තප්පරයට මීටර කියලා. අතර මේකේ උස තිබ්බනම් මෙතෙන්ටයි දාන්න තිබ්බා. නමුත් අපිට එහෙම විදියක් නැහැ. පළවෙනි අවස්ථාවට ඒ කියන්නේ මේක අපිට A කියලා දීලා තියෙන A සිට B දක්වා චලිතයට ශක්ති සංස්කෘතිය කියලා ලියමු. A සිට B දක්වා චලිතයට ශක්ති සංස්කෘතිය. හරි. A සිට B දක්වා චලිතයට ශක්ති සංස්කෘතිය අපි දානවා. A වල ඉඳලා B වලට එනකොට වෙලා තියෙන වැඩේ බලන්න. A වලදී මෙයා සතු මුළු ශක්තිය ලියන්න පුළුවන්. A වලදී එයා සතු මුළු ශක්තිය කියලා කියන්නේ මොකක්ද? එයා ගාව තියෙනවා විභව ශක්ති වර්ග දෙකක්. මොනවද? ප්‍රත්‍යස්ත විභව ශක්තියකුත් තියෙනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තියකුත් තියෙනවා. චාලක ශක්තියක් නැහැ. එහෙනම් අපි ලියනවා විභව ශූන්‍යයේ ඉඳලා මීටර 20ක් උසින් දෙකක් තියෙනවා. එහෙනම් mg කියලා කියන්නේ 10යි h කියලා කියන්නේ 20යි. හරි. mgh. ඔකට එකතු කරන්න ඕන ප්‍රත්‍යස්ත විභව ශක්තිය අපි දන්නවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා කියන්නේ භාගයේ kx වර්ග k වලගේ අපිට දීලා තිබ්බා 1.8 කිලෝ නිව්ටන්. හරි. ඒ කියන්නේ 1800යි නිව්ටන් මීටරයට. එහෙනම් අපි ලියනවා භාගයයි k කියලා කියන්නේ
1800යි x කියලා කියන්නේ ඇකිලිච්ච දුර. ඒ කියන්නේ 0.5 වර්ගය. ඔන්න ඒකත් හරි. දැන් චාලක ශක්තිය නෑ බිඳුවයි. මේක සමානයි. ඊළඟට b වලට. බලන්න b වලට යනකොට විභව ශූන්‍යයටත් ඇවිල්ලා එයාට ප්‍රත්‍යස්ත විභව ශක්තියකුත් නෑ. එහෙනම් එයාට මෙතෙන්ද තියෙන්නේ විභව ශක්තියක් බිඳුවයි. ප්‍රත්‍යස්ත විභව ශක්තියක් බිඳුවයි. අපි ලියනවා මෙයාගේ ප්‍රවේගයේ භාගයයි m කියලා කියන්නේ 2යි v වර්ග. හරි. අපි නොදන්න එකම පදේ v වර්ගය නම් එක දාගන්න ඕනේ. මෙතන එනවා 400යි කියලා. ධන බලන්න මේක සුළු කරපුවම එන උත්තරේ භාගය 1800 ගුණ කරපුවම 900යි. 900 ගුණ කිරීම මෙතනින් එන්නේ 0.25 සමානයි. මෙතනින් එනවා භාගයට දෙකට දෙකක් සුළු වෙනවා කෙලින්ම v වර්ගය කියලා. ඉතින් v වර්ගයේ උත්තරේමයි කෙලින්ම ඉන්නේ. v වර්ගයේ උත්තරය අපිට කෙලින්ම ලියන්න පුළුවන්. බලන්න 900 අතන 904න් බෙදලානේ තියෙන්නේ මේ. 904න් බෙදපුවාම 225. හරි. ඉතින් මේ 225 400ට එකතු කරපුවාම 625 කියලා. 625 නම් v වල ආගයක් ලියන්න පුළුවන් 25යි තප්පරයට මීටර. ඔන්න v වල ඒ කියන්නේ v වලදී ප්‍රයෝගය පළවෙනි එක හරි. ඊළඟට දෙවෙනිට අහන්නේ මෙතනින් 20කින් යනවා නම් මෙන්න මේ c තියෙන උස කීයද කියලා තමයි අපිට අහන්නේ. හරි. 20කින් යනවා නම් c තියෙන උස කීයද කියලා යහන්නේ. මම මේක සාපේක්ෂ විභව ශූන්‍ය මට්ටම කියන කතාව පැත්තකට දාන්න. එතනදී අපිට කරලා තියෙන්නේ මෙහිමයි. එහෙනම් b සිට මොකක්ද දක්වා c දක්වා චලිතයට දානවා. ශක්ති සංස්ථිතිය b සිට c දක්වා චලිතයට ශක්ති සංස්ථිතිය දාපුවම මෙතෙන්දි මෙයා සතු මුළු ශක්තිය කියලා කියන්නේ මේකම තමයි ඉතින්. තේරෙනව නේද? මේකම තමයි. ඕන්න ඉතින් ලියන්න පුළුවන්. හරි. අපිට කෙලින්ම ලියන්න පුළුවන් මේ ඇත්තටම මෙතෙන්දි මෙයා සතු මුළු ශක්තිය කියලා කියන්නේ භාගයේ mv වර්ගයෙන්. අපි අර දාලා තියෙන භාගයේ mv වර්ග තමයි. ඒකේ උත්තරේ තමයි හොයාගත්තේ 625යි කියලා. ඉතින් එහෙනම් ආයේ අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. b සිට c දක්වා චලිතයට කෙලින්ම ලියන්න පුළුවන් 625යි මෙයා සතු ශක්තිය මෙතෙන්දි. ඕකට ඕක සමාන වෙන්න ඕන. මෙතෙන්දි ශක්තිය. අපි දන්නේ නැහැ මේ උස කීයද කියලා. මේ උස මන් ගන්නම් h කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් කොහොමද? භාගයයි ස්කන්ධය කියන්නේ 2යි v වර්ග කියලා කියන්නේ 20 වර්ගයයි. හරි. ඔකට එකතු කරන්න ඕන. මෙතන ඉඳලා මෙතෙන් යනකොට විභව ශක්තියක් තියෙනවා. කීයද? mg 2යි g කියන්නේ 10යි h කියන්නේ දැන් මේක සුළු කරපුවාම බලන්න මෙතන 400යි කියලා එනවා. හරිද? මෙතන 400යි කියලා එනවා සුළු කරපුවාම මෙතන 625යි කියලා එනවා. 400න් 625න් 400ක් අඩු කරපුවාම 225යි. එහෙනම් මේ පැත්තේ ඉතුරු වෙන්නේ 225යි. සමානයි. මෙහි ඉතුරු වෙනවා දෙවරක් 10 20යි 20යි h කියලා. එහෙනම් එච්චර උත්තරය අපිට ගන්න පුළුවන්. මේක කීයෙන් බෙදුවනවද? 20ෙන් බෙදුවනවා. ඉතින් මේක 20ෙන් බෙදලා එච්චර උත්තරේ ලියන්න. ලේසි වැඩක් තියෙනවා. 10ෙන් බෙදපුවාම දශම පිටක් වෙනවා. දැන් දෙකෙන් බෙදන්න. 11.255 මීටර කියලා එනවා. එච්චර දෙක. හරි. පැහැදිලි නේද? right. මෙතනදී මම නිකන් ඉස්සරහදී ඕන වෙයි කියලා හිතන හින්දා මුළු ශක්තිය 625යි කියලා ලියනවා. ජූල් වල. හරි. මෙන්න උත්තරේ. ඊළඟට අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ DE අතර මෙයා චලනය වෙන්නේ මේ දර්ශනය සහිත එහෙම නැත්නම් රළු පෘෂ්ඨයක් මතලු මෙතන ඉඳලා මෙතෙන් යනකම් රළු පෘෂ්ඨයක යනවා නම් පුතේ ක්‍රියා කරන බලය වෙන්න ඕන මොකද්ද කියන්නේ ඝර්ෂණ බලයනේ. මෙතන ඉඳලා මෙතෙන් යනකම් ඝර්ෂණ බලය තමයි තියෙන්නේ. හරි. එහෙනම් බලය මොකක්ද කියලා යන්නේ ඝර්ෂණ බලය කියන්නේ. ඒ බලය අගේ ගණනය කරන්න කියලා. ඉතින් හරි ලේසි වැඩේ. අගේ ගණනය කරමු. දැන් ආයේ කල්පනා කරන්න එපා. මෙතන තිබිච්ච එකම මෙතන තියෙයිද තියෙනවනේ ඉතින්. හරි. පැහැදිලිද? එයි ඒ කියන්නේ 625ක් කියලා තිබ්බනම් ඒකමනේ මෙතනක් තියෙන්නේ. ඒ ශක්ති සංස්ථිතියෙන් එහෙම වෙන්න බෑ. ඒකමනේ මෙතනක් තියෙන්නේ. නේද? එහෙනම් අපි දැන් DE අතර චලිතය සලකනවා. මේක ටිකක් විශේෂින්ද මම පොඩි රූප සටහනක් ඇඳලාම ඔයාලට පැහැදිලි කරන්න. DE අතරදී මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න DE අතරේ වෙන වැඩි. මේ D ලක්ෂය මේ E ලක්ෂය. මෙන්න D මෙන්න E. DE අතරදී වෙන වැඩි. මේ විදිහේ වස්තුවක් තියෙනවනේ. right.
මේ වස්තු ස්කන්ධය 2 කිලෝග්‍රෑම්. හරි. මෙයා චලනය වෙන්නේ මේ පැත්තට. මෙහෙට යන්නේ. අපි දන්නේ යන ප්‍රවේගය. එනකොට එයා චලනය වෙන්නේ මේ පැත්තට. මේ පැත්තට චලනය වෙනවා නම් මට නිකන් කියන්නකෝ. මේ අතර චලනය වෙනවා නම් මෙයා මත ඝර්ෂණ බල ක්‍රියා කරන්න ඕන චලනය වෙන පැත්තට විරුද්ධව. ඉතින් මෙහෙට චලනය වෙන එක නවත්තන්න මෙයා මත ඝර්ෂණ බලය තියෙන්න ඕන කොහෙද කියන්නේ? චලනය වෙන පැත්තට විරුද්ධව නම් මේ පැත්තට ඉබේ ඝර්ෂණ බලය තියෙන්නේ. හරි? දැන් මේ වෙලාවේදී මේ රළු පෘෂ්ඨය මත මෙයා චලනය වෙනව නේද? ඒ කියන්නේ මේ තියෙන ඝර්ෂණ බලය මොන ඝර්ෂණ බලයද? ගතික ඝර්ෂණ බලයද, ස්ථිතික ඝර්ෂණ බලයද, සීමාකාරය. ගතික ඝර්ෂණ බලය. චලනය වෙන ගමන් නෙමෙයි. එහෙනම් ඊවලදී නතර වෙනකම්ම ක්‍රියා කරන්නේ ওই ඝර්ෂණ බලය ওই විදිහටම නේද? එහෙනම් මෙතන නතර වෙනකම්ම මේ 2 කිලෝග්‍රෑම් මත ක්‍රියා කරන්නේ මේ ඝර්ෂණ බලයමයි. හරි? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් අපි මෙයාගේ ආරම්භක ප්‍රවේගය හොයාගන්න ඕන වගේ එකක්. එහෙම එකක් නෑ මොකද? ඒ කියන්නේ මෙතෙන්දී අපිට මෙයාගේ ප්‍රවේගයෙන් කිසිම වැඩක් නෑ. හරි? අපිට වැදගත් වෙන්නේ ප්‍රවේගය නෙවෙයි මෙයා සතුව තියෙන ශක්තිය. ඉතින් මෙතනදී ශක්තිය D වලදී ශක්තිය B වලදී ශක්තියට සමානයි, A වලදී ශක්තියට සමානයි, C වලදී ශක්තියට සමානයි. ශක්තිය හානියක් උනේ නෑනේ. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් මෙහෙම. ඔන්න මම කියන විදිහ බලන්න. මුළු ශක්තිය C B වලදී. B හිදී මුළු ශක්තිය සමානයි D හිදී මුළු ශක්තියට. හරි? එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් D හිදී මුළු ශක්තිය. D හිදී මුළු ශක්තිය කියලා කියන්නේ 625යි. 625 ජූල්. මේක සමාන වෙන්න ඕන D වල ඉඳලා E වලට එනකොට වෙලා තියෙන වැඩේ බලන්න. මොකද වෙලා තියෙන්නේ? මෙතෙන්දී 625ක් කරන් ආපු කෙනා ඝර්ෂණ බලය වෙනුවෙන් මීටර් කීයක් යනකම් මීටර් 100ක් යනකම් එයා ඝර්ෂණ බලය වෙනුවෙන් මේ 625 වියදම් කරා. සරල වැඩ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මේ 625ම වැය වුණේ මොකක් සඳහාද? ඝර්ෂණ බලයට එරෙහිව කාර්ය කිරීම සඳහා. D දී මුළු ශක්තිය 625යි. මේක සමානයි ඝර්ෂණයට එරෙහි කාර්යයට. එහෙනම් අපි ඝර්ෂණයට එරෙහිව කරන ලද කාර්ය ප්‍රමාණය අපිට කෙලින්ම ලියන්න පුළුවන් F ඝර්ෂණ බලයේ වතාවක් චලනය වෙච්ච දුර CI මේක 625යි කියලා. ඔන්න එනවා ඝර්ෂණ බලයේ අකය 6.25 නිව්ටන් කියලා. අපෙන් අහලා තියෙන්නේ ඝර්ෂණ බලයගේ 6.25. ඊගා ප්‍රශ්නේ අහනවා ඝර්ෂණ සංගුණකයගේ කීයද කියලා. ඒක ඉතින් හරි සරල වැඩක්. 2 කිලෝග්‍රෑම් තමයි මෙයාගේ ස්කන්ධය. සිරස්ස පහළට තියෙනවා mg. ඒ කියන්නේ කීයද කියන්නේ 20 නිව්ටන්. හරි. තව තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක් සිරස්ස ඉහළට R කියලා. ඒ තියෙන්නේ. ඊට අමතරව තියෙනවා ඝර්ෂණ බලයක් මේ පැත්තට F ඝර්ෂණ කියලා. හරි. එහෙනම් පළවෙනි වැඩේ අපෙන් අහලා තියෙන්නේ μ වලගේ මේ ඝර්ෂණ බලයේ ගතික ඝර්ෂණ බලයේ ඒ හින්දා තමයි ගතික ඝර්ෂණ සංගුණකය අහන්නේ. එහෙනම් අපි සිරස් අතර දානවා සමතුලිතතාවය සලකලා සිරස් ඉහළට තියෙන බලවල Vg එකතුව සමාන වෙන්න ඕන කියලාද බිඳුවට. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් R කියන කෙනා කාට සමානයි කියලාද 20 නිව්ටන් සමානයි. ඝර්ෂණ බලය F ඝර්ෂණ කියන කෙනා μr ට සමානයි. එහෙනම් ඝර්ෂණ බලය අපි හොයාගන්නවා 6.25 කියලා. μ වලගේ තමයි අපි අහන්නේ. μ වතාවක් R වලගේ කියනවා තියෙනවා 20යි කියලා. ඉතින් මේක සුළු කරන්න මේක සුළු කරලා μ වලට ගන්න පුළුවන්. μ කියන කෙනා හොයන්න පුළුවන්. මෙතන ඉන්නවා 0.625. මොකද දෙකෙන් බෙදපුවාම 0.312.5. ඒක 3.1.3යි කියලා උඩ ලියන්න පුළුවන්. ඔන්න ඝර්ෂණ සංගුණකය. මේක ඒක කීයද? මොකද්ද? ඝර්ෂණ සංගුණකයේ රේන්ජ් නැවත. හරි. ඉතින් මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඕක තමයි ශක්ති සංස්ථිතිය මේ අපිට කතා කරන්න දෙන කොටස් ටික. හරි.